එහෙනම් පුතේ අපි අද අපේ වැඩසටහන ආරම්භ කරමු. දැන් දොළ පුතාලා දන්නවා අපි ගිය සතියේ පළවෙනි දවසේ හැටියට මේ වැඩසටහන කළා. ඒ කියන්නේ විශේෂයෙන්ම 10 ශ්‍රේණියේ ඇතැම් විෂය කරුණු ආවර්ජනය කරන සහ දොළ පුතාලට ඉතා වටින විභාගයට එන පාඩමෙහි අන්තර්ගත විශේෂයෙන්ම රාජ්‍ය පාලකයන් හා එහා බැඳුණු කාරණා පිළිබඳව අපි කතා බහ කළා. හරිද? මේකෙදි විශේෂයෙන්ම අපි තේරුම් ගන්න ඕනේ කාරණයක් තියෙනවා. මේ අපි කතා කරන්නේ 10 11 හෝ 10 ශ්‍රේණියේ මේ සම්පූර්ණ විෂය නිර්දේශය හෝ ඒ සියල්ලම නෙවෙයි. මේකෙදි සීමිත කරුණු ටිකක් විශේෂිත මාතෘකා ටිකක් අරගෙන තමයි කතා බහ කරන්නේ. එදා ගිය සතියේ අපි කතා කළා දොළ පුතාට මතකයි මේ අනුරාධපුර යුගයේ රාජ්‍ය කළ ශ්‍රේෂ්ඨ පාලකයෙක් පිළිබඳව දුටුගැමුණු රජු පිළිබඳව. මම හිතනවා මේ දුටුගැමුණු රජු පිළිබඳව කතා බහ කරනකොට මෙතන බොහෝ දරුවෝ ඉන්නේ නැති. සමහරක් අය නොඉන්නේ නැති. අර දුටුගැමුණු රජු පිළිබඳව අපි කතා බහ කළා. අද තමයි අපි කතා බහ කරන්නේ මේ වසභ රජුගේ රාජ්‍ය කාලය පිළිබඳව. දැන් 10 ශ්‍රේණියේ පුතාලට දේශපාලන බලයේ විකාශනය වීමේ පාඩමේ වසභ රජු පිළිබඳව තියෙනවා. ඊටාම වැදගත් මාතෘකාවක්, ඊටාම වටින එකක්. හැබැයි මම කල්පනා කළා දැන් වසභ රජු පිළිබඳව කතා බහ කරන්න කලින් දුටුගැමුණු රජුගෙන් ඒ නිමා වුණාට පස්සේ ඒ ක්‍රිස්තු පූර්ව 137 දුටුගැමුණු රජුගේ රාජ්‍ය කාලේ නිමා වුණාට පස්සේ වසභ රජුගේ කාලය දක්වා කියන්නේ ක්‍රිස්තු පූර්ව 67 නේද 111 නැත්නම් 65 109 ඒ දෙකම තියෙනවා පොතපතේ. ඒ කාල පරිච්ඡේදය දක්වා වූ අතරමැදි කාලය තුල සිදු වූ දේශපාලනික ක්‍රියාකාරකම් පිළිබඳව රාජ්‍ය පාලකයන් පිළිබඳව යම් ප්‍රමාණයක හෝ අදහස් ටිකක් දක්වනවා. හරිද? විශේෂයෙන්ම දැන් දන්නවා අපිට ඊටාම වැදගත් විශිෂ්ට ගණීලා සැලකිය හැකි රාජ්‍ය පාලකයන් කීප පොලක් ඔය අතරමැද ඉන්නවා. හැබැයි මේ විෂය නිර්දේශය තුල 10 ශ්‍රේණියේ එයයි පිළිබඳව කතා බහ කෙරෙන්නේ දුටුගැමුණු රජු පිළිබඳව, වසභ රජු පිළිබඳව සහ පළවන විජේබාහු රජු පිළිබඳව තමයි ඔයාලගේ පෙළ පොතේ විශේෂයෙන්ම 10 ශ්‍රේණියේ 3 වෙනි පාඩමේ තියෙන්නේ. පැහැදිලි කරගන්න. හැබැයි ඊට එහා බොහෝ දේවල් අපේ ඉතිහාසය තුල තියෙනවා සහ ඒවා හරි වටිනවා. මේ එකිනෙකට ඒවා සම්බන්ධයි, අන්තර් බැඳියාවක් සම්බන්ධයක් මේවා තුල තියෙනවා. ඒ නිසා අපේ දොළ පුතාලා යම් ප්‍රමාණයකට හෝ ඒ විෂය කරුණු පිළිබඳව අවබෝධ කරගන්න ඕනේ. ඒක වටිනවා. දැන් දුටුගැමුණු රජුගෙන් පස්සේ බලයට පත්වන්නේ අපි ටිකක් මතක් කරමු ටිකක්. හරි දුටුගැමුණු රජුගෙන් පස්සේ බලයට පත්වන්නේ පුතේ කවුද? සර්දාතිස්ස රජතුමා දුටුගැමුණු රජුගේ සොහොයුරා. එයා ක්‍රිස්තු පූර්ව 137 ඉඳලා 119 දක්වා අවුරුදු 18ක් අනුරාධපුරයේ රාජ්‍ය කරනවා. ඊ වසර 18ක කාලය තුල ඒවා ඉතාම හොඳයි මතක තියාගන්න ලියා ගන්න අවශ්‍ය කට්ටිය. අවුරුදු 18ක් රාජ්‍ය කරනවා. ඊ වසර 18ක රාජ්‍ය කාලය තුල ඔහු සොයිසාල මෙහෙවරක් කරනවා. මොකද කුමාර අවදියේ ඉඳලා කෘෂිකර්මයේ දියුණු කිරීම, නේද යුද්ධ කටයුතු වලට සම්බන්ධ වීම, ඒ කියන්නේ රට ආරක්ෂා කිරීමේ ක්‍රියාදාමයට සම්බන්ධ වීම, සහෝදරයට එලාර පරාජය කිරීමේ සන්නට උරදීම, මේ සියල්ලත් එක්ක සොහොයුරා මිය ගියාට පස්සේ අගරජු බවට පත්වෙච්ච සර්දාතිස්ස රජතුමා සොයිසාල මෙහෙවරක් කරනවා. විශේෂයෙන්ම දුටුගැමුණු රජුට නිමා කළ නොහැකි වූ රුවන්වැලි දාගැබේ ඉතිරි වැඩ කොටස කරන්නේ මෙතුමා. පහන් දැල්ලකින් ගිනිගෙන විනාශයටපත් වූ ලෝවා මහා ප්‍රාසාදය පිළිසකර කරන්නේ මෙතුමා. ඒ වගේම කුමාර අවදියේ දිගාවැව ප්‍රදේශයේ නේද කෘෂිකර්මාන්තයේ දියුණු කිරීම, ආරක්ෂාව සැලසීම සිදු කළා. ඒ වගේ ආගමික සේවාවන් ගණනාවකුත් ආර්ථික සේවාවන් ගණනාවකුත් මෙතුමා විසින් කළ බවට සාක්ෂි සාධක තියෙනවා. පැහැදිලි? මනාව සර්ධාවින් යුක්තයි මෙතුමා. මේ සද්ධාතිස්ස කියන නාමය ගොඩනැගෙන්නත් ඒක බලපෑවා කියලා කියන්නේ. ඉතින් එතුමාගෙන් පස්සේ අපි දිගට ඒ වගේ ඇලිලා ගෙලිලා ඉන්න ඕනේ නැහැ. වසභ රජු ගාවට අපි යන්න ඕනේ. විභාගයට ප්‍රශ්නයක් එන තැනට අපි යන්න ඕනේ. ඒ සමයි පුතාලා තේරුම් ගන්න ඕනේ කාරණේ තමයි ඒක. දැන් විශේෂයෙන්ම ඔය අපි කතා කරන සර්දාතිස්ස රජුගෙන් පස්සේ මේ රටේ දේශපාලන ඉතිහාසය තවදුරටත් ඉස්සරහට ගියේ කොහොමද කියලා බැලුවොත් මේ සර්දාතිස්ස රජුගෙන් පස්සේ එතුමාගේ පුතුන් කීප දෙනෙකු බලයටපත් වූ බව තමයි සඳහන් වන්නේ. ලඥ්ඤතිස්ස, තුලක්තන, කල්ලාටනාග, වලගම්බා ආදී වශයෙන්. ඒ නම් ටික මතක තියාගන්න. ලඥ්ඤතිස්ස, තුලක්තන, කල්ලාටනාග, වලගම්බා. හැබැයි ලඥ්ඤතිස්ස කුමාරයා සහ කල්ලාටනාග අතර රාජ්‍ය පිළිබඳ ගැටුමක් නිර්මාණය වුණා. රාජ්‍ය පිළිබඳ ගැටුමක් නිර්මාණය වුණා. මොකද්ද මේ ගැටුම? සාමාන්‍ය රාජ්‍යත්වයේ උරුමේ තියෙන පුතේ
අර පිළිවෙලකට රජුගෙන් පසුව පුත්‍රයාට සොහොයුරාගෙන් පසුව සොහොයුරාට යන ආදී ක්‍රම. ඒ සොහොයුරාගෙන් පස්සේ සොහොයුරාට කියන ක්‍රමය තුල වැඩිමාළු සොහොයුරාගෙන් ඉඳලා තමයි පහළට ගලාගෙන ඉන්නේ. හැබැයි දැන් ලජ්ජිතිස්ස කුමාරයාට පෙර අර තුල්ලත්තන කියන කුමාරයා බලය අරගෙන ඔහු රාජ්‍ය කළා දින කිහිපයක්. ලජ්ජිතිස්ස කුමාරයා සමග ගැටුමක් ඇති වෙලා ඒන් ඔහු ජයග්‍රහණය කරලා යලි තමාට උරුම රාජ්‍ය ලබා ගන්නවා. එහෙම සිදුවීමක් වලගම්බා රජුගෙන් පස්සේ සිද්ධ වුණා. ඒ ඉතිහාසය තුලත් නූතන යුගයේ අපේ රටේ ලෝකෙත් සිදුවන ක්‍රියාවලිය. බලය සඳහා මිනිසුන් එහෙම පොරකම්. සහෝදරයා පෙන්නේ නැහැ බලය නිසා. දැන් අපි ඉතිහාසයේ පට්ට සුන්දරයි කියලා කතා කරාට රාජ්‍ය බලය සඳහා සොහොයුරන් අතර ගැටුම් ඇති වුණා. ඥාතීන් අතර ගැටුම් ඇති වුණා. පියපුතුන් අතර ගැටුම් නිර්මාණය වුණා. ඒ නිසා අතීතයේ උනත් එහෙම සිදුවීම් සිදු වෙලා තියෙනවා. පැහැදිලි කාරණා. ඒ නිසා විශේෂයෙන්ම අපි සිහිය තබා ගන්න ඕනේ කාරණා ටික. ඊට පස්සේ මගේ පුතේ විශේෂයෙන්ම අපි මතක තියාගන්න ඕනේ තව එකක් තමයි දැන් මේ ලජ්ජිතිස්ස තුල්ලත්තන ඒ සිදුවීමෙන් පස්සේ කලාටනාග ඒ සිදුවීමෙන් පස්සේ වලගම්බා කුමාරයා අපිට මතකෙත් නැවෙනවා. මොකද අර ලජ්ජිතිස්සගෙන් පස්සේ කල්ලාටනාග කුමාරයා තමයි බලයටපත් වන්නේ. කල්ලාටනාග. අර ගැටුමින් පස්සේ ලජ්ජිතිස්ස බලයටපත් වෙනවා. ඊට පස්සේ කල්ලාටනාග. එයායි කාලයේදී සුවිශේෂී සිදුවීමක් වෙනවා. මේ මහාරත්තක කියලා සෙනවියෙක්. නම් මොකද්ද මගේ පුතේ? මහාරත්තක කියලා සෙනවියෙක් රාජ්‍ය බලයේ පැහැරගෙන ඔහු රාජ්‍යයටපත් වෙනවා. මහාරත්තක සෙනවියා. ඒ කියන මහාරත්තක සෙනවියා මරලා යලි තම පරම්පරාවට උරුම රාජ්‍ය සියතට ගන්නි, ඒ බලය ගන්නි, පරම්පරාවේ අයිතිය ආරක්ෂා කරගන්නේ කවුද පුතේ? වලගම්බා රජතුමා. අපි අර වට්ටගාමිනී අබේ කියලා කියනවා. ඒ වලගම්බා කියන්නේ කවුද? සරදාතිස්ස රජතුමාගේ බාලම පුතා කොළුපෙටිය. දුටුගැමුණු රජුගේ මල්ලිගේ පුතා. දුටුගැමුණු කියන්නේ වලගම්බා රජතුමාගේ ලොකු අප්පච්චි. ලොකු අප්පච්චි. පැහැදිලිව මතක තියාගන්න ඕනේ ওই කාරණා. දැන් ඔන්න මේ රටේ දේශපාලන ඉතිහාසය තුළ මේ රටේ ඓතිහාසික පසුබිම පිළිබඳව කතා බහ කරනකොට හරි වටින උදාරතර ශ්‍රේෂ්ඨතම චරිතයක් තමයි වලගම්බා රජු කියලා කියන්නේ. මේක හොඳට සිහියේ තබා ගන්න ඕන. හරිද? දැන් වලගම්බා රජු පිළිබඳව විනාඩි කිහිපයක් අපි කතා බහ කරමු. හැබැයි විනාඩි කිහිපයකින් ලඝු කරලා සීමා කරලා ඔහු පිළිබඳව කතා බහ කරන්න බෑ. ඒ තරමට මේ රටේ ඉතිහාසය තුළ වටින චරිතයක් තමයි වලගම්බා රජුගේ චරිතය. ඔහු පිළිබඳව දීර්ඝ කතා පුවතක් අපි ගාව තියෙනවා. ඒත් මගේ දුවල පුතාට අවශ්‍ය තැනට අපි ඉක්මනට යන්න. දැන් වලගම්බා රජු මුලින්ම බලයට පත්වන්නේ දුවල පුතාලා තේරුම් ගන්න ඕනේ ක්‍රිස්තු පූර්ව 103 දී. හොඳට මතක තියාගන්න. වලගම්බා රජු බලයට පත්වන්නේ ක්‍රිස්තු පූර්ව 103 දී. හරිද? වලගම්බා රජු බලයට පත්වන්නේ ක්‍රිස්තු පූර්ව 103 දී. ඊගම කාරණේ තමයි ඔහු බලයට පත්වී මාස 5ක කාලයක් ගත වෙනකොට. කියන්නේ වලගම්බා රජතුමා බලයට පත් වෙලා මගේ පුතේ හරියටම මාස 5ක් යනකොට. බැරි වෙලා හරි බහුවර්ණයකට හරි ආවොත් එහෙම. ටිකක් ඔළුවේ තියාගන්න ඕනේ මේක. ඔහු බලයට පත් වෙලා මාස 5ක කාලයක් යනකොට රෝහණේ නකුල කියන ග්‍රාමේ තිය කියලා බමුණේ. තිය කියලා බමුණේ. තිය කියලා තියෙන්නේ. තියන්න යන තිය කියලා බමුණේ. රජුට එරෙහිව රාජ්‍ය බලය ලබා ගැනීමේ අරමුණින් කැරල්ලක් දියත් කරනවා. ඊට සමගාමීව දකුණු ඉන්දියානු ද්‍රවිඩ කුමාරවරු 7 දෙනෙක් ලක්දිව ආක්‍රමණය කරනවා. ලක්දිව ආක්‍රමණය කරනවා. ඉතින් එකවර අර්බුද දෙකකට ගැටලු දෙකකට මොන දෙන්න වලගම්බා රජතුමාට සිදු වෙනවා. හරිද? ඉතින් අර 7 දෙනාගෙන් දෙන්නෙක් පාත්‍ර ධාතුව රජුගේ බිසවක් වූ සෝමාදේවියත් රැගෙන ඉන්දියාවට යනවා. ඔතන දිග කතා පුවතක් තියෙනවා. ඒක මම කතා බහ කරන්න ගත්තොත් එහෙම ලොකු වෙලාවක් යනවා. නිසා වෙන දවසක වෙනම වලගම්බා රජතුමා පිළිබඳව කතා බහ කරලා ඔයාලට රෙකෝඩින් එකක් මම දෙන්න. අහන්න. අසසැනසෙන්න. නේද? වෙන ඉන්දියාගෙන ඉන්නකොට වගේ පුටුවක ඉඳගෙන ඉන්නකොට වගේ බත් ටිකක් කන ගම ෂේප් එකේ අහගෙන ඉන්න පුළුවන් විදිහට හැඩට රහට ටිකක් මම කියලා වැඩියෙන් ඔයාලට දෙන්නම්. රෙකෝඩින් එකක් හරි. එතකොට දැන් වලගම්බා රජුගේ මේ කාලේ සිදුවෙච්ච ආරම්භක සිද්ධිය අපි කිව්වේ. එතකොට දැන් වලගම්බා රජතුමාගේ කාලේ තිය බමුණ කැරල්ලක් ඇති කරනවා. අරිහින් දෙවියෝ 7 දෙනෙක් ලංකාව ආක්‍රමණය කරනවා. රජුගේ උපක්‍රමයකට අනුව තිය කියන බමුණ ද්‍රවිඩයන් සමග සටනට ගිහිල්ලා මිය දෙනවා. එහෙමයි කියන්නේ. රජු ද්‍රවිඩයන් සමග සටනට යනවා. සටනෙන් පෙරදිනවා. පෙරදිලා රජු මාලිගයට ගිහිල්ලා
ඒ මාලිගාවේ හිටපු සෝමා දේවිය නේ වටිනා බඩු ටික දාගෙන නේද රියෙහි නැගිලා යන්ට යනවා පලා. ඒ රජු මාලිගය අතහැර පලා යනකොට ඒ අසල හිටපු ගිරි කියලා නිගන්ටෙක් මහා කළු සිංහලයා පලා යනවා කියලා උඩ පැන පැන කෑ ගහලා තියෙනවා තේරුණාද? නේද? උඩ පැන්නත් එකයි උඩ පැන්නේ නැතත් එකයි නිගන්ට යන්නේ. හරි. එතකොට ගිරි කියන නිගන්ටයා නේද? නේද කොල්ලනේ? හරි. එතකොට ගිරි කියන නිගන්ටයා මහා කළු සිංහලයා පලා යනවායි කියලා අවමාන කළා කියලා කියන්නේ. රජු කෙසේ වෙතත් පලා ගියා. හැබැයි බිසවරු දාගෙන ගිය අමතක කළේ නෑ. ආදරණීය රජෙක්. හරි. ආදරණීය රජෙක් නේ. බිසවරු නේද? එහෙම අමතක කරන්න බෑනේ. හරි. එයාත් රැගෙන තමයි පලා ගියේ. නේද සෙනඟ? දැන් අපි ගියා වුණත් මුලින්ම අපි නේද? මෙහෙසි අතට ගන්නවානේ. ඉතින් එහෙම හොඳ නෑ නැත්තම්. කවුනේ අපි මේ කුඩා කාලේ කියපු දේවල් රකින්න එපේ. ආදර බද්දොඩල ලෝකෙ නැති ටොම් පච කියලා. අපි ඔය අරගෙන ආවේ නේද? තාත්තලාෙන් අහන්නකො. හරි. ඒ නිසා මේ අපි ටිකක් ආරක්ෂා කරන්න වෙන නිසා රජතුමා මේ ආදරණීය බිසවරුත් රැගෙන යනකොට ද්‍රවිඩියෝ හඹාගෙන ඉනවා. ඔහේට වලගම්බෝ කියලා. ඉතින් ද්‍රවිඩියෝ හඹාගෙන ඉනකොට රජුගේ මේ බිසවක්කෝ සෝමා දේවිය රියෙන් බැස්සා කියලා කියනවා. රජුට වේගින් පලා යන්න ඉඩ සලස්සලා. ඒ ගෙබ්බරව සිටියා කියලාත් කතාවක් තියෙනවා. එහෙම පල්නාගෙන ආපු ද්‍රවිඩයන්ගෙන් එකෙක් තමයි මේ සෝමා දේවිය රැගෙන ගියේ. රජුට මාළිගයේ අමතකෝ පාත්‍රා ධාතුව රැගෙන තව කෙනෙක් ගියා කියලා කියනවා. මේ විදිහට ද්‍රවිඩයෝ පහක් ඉතුරු වෙනවා. රජු යනවා මලේ රටට. ඉතුරු ද්‍රවිඩයෝ පහ පෝලහත්ත බාහිය පණේමාර පෙලේමාර දාටි. හරි. ඉතුරු ද්‍රවිඩයන් පස් දෙනා කවුද පුතේ? පෝලහත්ත බාහිය පණේමාර පෙලේමාර දාටි ලියා ගන්න ඕන. පෝලහත්ත බාහිය පණේමාර පෙලේමාර දාටිය. ලියා ගන්න චොටි පුතාලා. හරි. පෝලහත්ත බාහිය පණේමාර පෙලේමාර දාටිය. පැටලෙනවා වගේ නම් ඒක ලියා ගන්න පුතේ. හරි. එතකොට මේ ද්‍රවිඩයෝ පස් දෙනා අවුරුදු 14කුත් මාස 7ක් බලන්නකො කාලේ වසර 14කුත් මාස 7ක් රජරට රාජ්‍ය කළා කියලායි කියන්නේ. ඒ කාල පරිච්ඡේදය තුළ ඉතාම දුෂ්කර ජීවිතයක් ගත කරමින් වලගම්බා රජතුමා මලේ ප්‍රදේශයේ සහ යාවට ප්‍රදේශවල ඒ අවශ්‍ය කටයුතු සූදානම් කරමින් රැඳී සිටියා. ඒ කාල පරිච්ඡේදය තුළ රජට විශාල ශක්තියක් වුණු හිමිනමක් තමයි කොපික්කල තිස්සේවත් මහාතිස්ස හාමුදුරුවෝ. කොපික්කල තිස්සේවත් මහාතිස්ස හාමුදුරුවෝ. ඉතින් රජු යලි බලයට පත්වන්නේ අර ද්‍රවිඩයන්ගේ අවසානය වූ දාටිය මරලා. ඔහු බලයට පත් වූාට පස්සේ රටවැසියන්ගේ අභිවෘද්ධිය සඳහා සවිශාල මෙහෙවරක් කළා. බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා මහා මෙහෙවරක් කළා. නේද? බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා මහා මෙහෙවරක් කළා. රජු අර අවුරුදු 14කුත් මාස 7ක් මලේ ප්‍රදේශයේ රැඳී ඉන්න කාලේදී රටේ මහා සාගතයක් ඇති වුණා. හරිද? බෙමිනිතියා සාගතය කියලා. මේ සාගත කාලය ඊටාම ගැටලු සහගත එකක්. රටවැසියන්ට මහා පීඩාවක් ගෙන දුන්න එකක්. රජු යලි බලයට පත් වූවා කියලා කියන්නේ මේ සාගතේ නිමාවට පත් වූාට පසුව. රජු යලි බලයට පත් වූ බව සඳහන් කරන්න පුතේ මේ සාගතය නිමා වූාට පසුව. ඉතින් කොහොම හරි සාගතය අවසන් වීමෙන් පස්සේ අනුරාධපුරේ ක්‍රිස්තු පූර්ව 89 දී හොඳට මතක තියාගන්න. ක්‍රිස්තු පූර්ව 89 දී වලගම්බා රජතුමා යලි රාජ්‍යයට පත් වෙනවා. 89 සිට 77 දක්වා ක්‍රිස්තු පූර්ව 89 සිට 77 දක්වා හිතෙම අනුරාධපුරේ රාජ්‍ය කරනවා. ඒ කාලේ පුතේ අවුරුදු කීපයක් සුළු කාලයක් 89 සිට 77 කියන්නේ අවුරුදු 12ක් වගේ පොඩි කාලයක්. මේ කුඩා කාලය තුල විශාල විහෙර විහාරස්ථාන ප්‍රමාණයක් එතුමා කෙරෙව්වා. එතුමාගේ ඇමතියන් විසින් විහෙර විහාරස්ථාන කළා. ත්‍රිපිටකය ඇතුළු අට කතා ග්‍රන්ථාරූඪ කෙරෙව්වා මාතලේ අලු විහාරයේදී. හරිද? ඒ සේවාවන් ටික කළා. ඊට අමතරව අබේගිරි විහාරස්ථානය ඔහු විසින් ගොඩ නැගුවා. අර රැගෙන ගිය සෝමාදේවිය සිහි වෙන්න සෝමාරාමයේ නිර්මාණය කළා. අබේගිරිය විහාරය ඉදි කරලා මහාතිස්ස හාමුදුරුවන්ට පූජා කළා. ඒ මේ රටේ ආගමික ගැටුමක් නිර්මාණය වීමට පදනම් වෙන කාරණය. හරිද? පසු කාලයේදී වෙනම නිකායක් එතන නිර්මාණය වෙනවා අබේගිරිය කියන. මහා විහාරය සහ අබේගිරිය කියලා පාර්ශ්ව දෙකක් ගොඩනැගින්නේ ඉවලගම්බා රජතුමාගේ මේ සිදුවීමක් එක්කලා. ඔය හොඳට මතක තියාගන්න මගේ පුතේ මහාවංශය රචනා කරපු මහා නාම හාමුදුරුවෝ වලගම්බා රජු පිළිබඳව වැඩි ලියන්නේ නැහැ. යස්සුළු ප්‍රමාණය ලියන්නේ චුට්ටයි ලියන්නේ අඩුවෙන් ලියන්නේ. වලගම්බා රජු පිළිබඳව වැඩි කරුණු ලියන්නේ නැහැ. ඒකට ප්‍රමුඛ හේතුවක් තමයි මේ අබේගිරිය ගොඩනැගීම, අබේගිරි පාර්ශ්වය කියලා වෙනම එකක් නිර්මාණය වීම,
වැනි කාරණා. ඊට අමතරව විශේෂයෙන්ම දුටුගැමුණු රජතුමා උලුප්පා දැක්වීම වගේ කාරණා. හැබැයි මතක තියාගන්න ඕනේ මේ ඉතිහාසය තුල දුටුගැමුණු රජුට සමානයි වළගම්බා රජු. නොයසේ නම් ඊට වඩා ශ්‍රේෂ්ඨයි. ඔහුගේ කාර්ය සාපල්‍ය අගය කරනකොට අපිට ඒක පැහැදිලිව ප්‍රත්‍යක්ෂ වෙනවා. පැහැදිලිව අනාවරණය කරන්න පුළුවන්. දැන් දුටුගැමුණු රජතුමා ඊළාරට එරෙහිව සටන් කළා, ද්‍රවිඩයන්ට එරෙහිව සටන් කළා. වළගම්බා රජතුමාත් ප්‍රති සටන් කළා. හැබැයි දුටුගැමුණු රජුට තිබ්බ ශක්තිය තාත්තගේ අම්මගේ සොහයුරාගේ මේ හැම කෙනාගේම තිබ්බ සහය වළගම්බා රජුට තිබ්බේ නෑ. බොහෝ දේ කලේ තනිව හොද කළා. ඒ නිසා එනයින් බලනකොට දුටුගැමුණු රජුට වඩා සමහරක් විටක වළගම්බා රජුගේ මේ රට එක්සත් කිරීමේ කාර්යභාරය අගය කරන්න පුළුවන්. දුටුගැමුණු රජතුමා රුවන්වැලි දාගැබ මිරිස වැටිය ඇතුළු විහෙර විහාරස්ථාන 89ක් කළා. හැබැයි වළගම්බා රජතුමා අබේගිරිය සෝමාරාමයේ ඇතුළු විහෙර විහාරස්ථාන ගොඩාරියක් කළා. දබළු විහාරයේ පසු කාලයේදී නේද අපේ ස්වර්ණගිරි ගුහා කියන ආරම්භ කළා. ගමක් පාසා ප්‍රදේශයක් පාසා එතුමා විහෙර විහාරස්ථාන නිර්මාණය කළා. වළගම්බා රජතුමා ලින් විහාර සමුදායක් ගොඩනැගුවා. ඒ වගේම ත්‍රිපිටකය ඇතුළු අට කතා ග්‍රන්ථ ආරූඪ කළා. ඉතින් මේ සියල්ල දෙස අවධානයෙන් බලනකොට අපට පේනවා මගේ පුතේ විශේෂයෙන්ම මේ වළගම්බා රජතුමාගේ කාලය හරිම වටිනවා. හරිම වටිනවා. ඒ නිසා දුටුගැමුණු රජුට සමානයි. එහෙම නැත්නම් ඇතැම් විටක දුටුගැමුණු රජුට වඩා ශ්‍රේෂ්ඨයි කියලා මෙතුමාව හඳුන්වන්නටත් පුළුවන්. නමුත් මහා වංශ කතුවරයා මොහ පිළිබඳව අඩුවෙන් ලියලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම වළගම්බා රජතුමා පිළිබඳව පූර්ණ විස්තරයක් හෝ ලොකු විස්තරයක් නෙවෙයි. මගේ පුතාලට එහෙම ලොකු එකක් ඕනේ නෑ. ටිකක් මම කතා බහ කළේ යම් සාරාංශයක් කළේ යම් වටිනා කරුණු ටිකක් ගෙන හැරපෑවේ. මොකද මේක පිළිබඳ යම් හෝ අවබෝධයක් ඔබට ලබා ගැනීම සඳහා. නැත්නම් මට මගහැරලා යන්නේ හිතින්නේ මේක. අතහැරලා යන්නේ හිතින්නේ. දැන් උසස් පෙළ ලියන අයියෙක්ට අක්ක කෙනෙකුට නම් අපිට තව ගොඩක් කතා කරන්න පුළුවන් මේක. පැය කීපයක් මේක කතා බහ කරන්න පුළුවන්. එකින් එක වෙන වෙනම අරන් කතා බහ කරන්න පුළුවන්. අද මගේ දොළ පුතාට මේ ටික ප්‍රමාණවත්. ඊට පස්සේ කෙලීම අපි යනවා පුතේ වළගම්බා රජතුමාගෙන් පස්සේ අපිට ඉතාම වැදගත් වන අපේ වසප රජතුමාගේ රාජ්‍ය කාලය. අනිත් ඒවා ලොකුවට අපි තකන්න හොඳ නෑ, ලොකුවට කියන්න අවශ්‍ය වෙන්නේ. ඔය අමාරුවේ දාන්න බෑ මේ වෙලාවේ 11 ළමයි ටික නේද? විශේෂයෙන් මේගොල්ලන්ට විභාගෙ ළඟයි. තව මාස 5යි, සති 20යි අද රාත්‍රියට වහනවා. නේද? එහෙම නේද? අද රාත්‍රී දින 10කට රට වසා තබන බැවයි පැවසෙන්නේ. ඉතින් මේවත් එක්ක වැඩියෙන් වැඩ කරන්න පුළුවන්. මහන්සි වෙලා වැඩ කරන්න පුළුවන්. නිවසේ රැඳී ඉඳලා මම ප්‍රකාශ කරලා තිබ්බ ඩේටා කාඩ් ටික දාගනිලා රත්තරන් පොතේ ඔබ අතහැර අපි යන්නේ නැති කියලා. හරිද? ඔබට අවශ්‍ය වන්නේ ඔය ඩේටා කාඩ් ටික විතරයි. රට මාස 2ක් වෙවුවත් ඉගෙනීම නතර කරන්නේ. එහෙම බය වෙන්න එපා. අපි මේ වැඩ ටික කරනවා පිළිවෙලකට. හරිද? ඒ නිසා අපි එහෙම අතහරින්නේ නැහැ, මග හරින්නේ නැහැ. නේද? එහෙනම් අපි ඔබත් සමග ඉන්න බව නිතර සිහියේ තබාගෙන අපිට අපේ විෂයන් තුළ හැකි උපරිමයෙන් වාට දායකත්වයේ සපයන බව සිහියේ තබා ගන්න ඕනේ. right. දැන් ඊගොල්ලන්ට අපේ විශේෂිත මාතෘකාව අපේ පෙළ පොතේ අපි 10 වසරේ 3 වෙනි පාඩමේ තියෙන රාජ්‍ය පාලකයන් 3 දෙනාගෙන් අපට වටින රාජ්‍ය පාලකයෙක් තමයි වසභ රජතුමා. විශේෂයෙන්ම වසභ රජතුමා පිළිබඳ කතන්දරයට අපි මගේ දොළ පුතාලා දන්නවා මේ වසභ රජතුමා පිළිබඳ ඔබේ පෙළ පොතේ දාලා තියෙන කරුණු කාරණා ටික පිළිබඳ ඔය අවධානයට ලක් කරන් විශේෂයෙන්ම අපි වසභ රජතුමාගේ රාජ්‍ය කාලයේ වටිනාකම් ටික පිළිබඳව කතා බහ කරමු. ඩිංගිත්තක් නිකන් වාගේ ළඟ තියෙන වසභ රජුගේ රාජ්‍ය කාලය පිළිබඳව මේක දාලා නැහැ, අවශ්‍ය නැහැ නිසා මම බැලුවේ ඒකේ වර්ෂ දාලා තියෙද කියලා. ක්‍රිස්තු වර්ෂ 65109. සාමාන්‍යයෙන් අපි සලකන්නේ ක්‍රිස්තු වර්ෂ 65109. සමහර පොතක 67111 කියලා දාලා තියෙන අවස්ථා තිබෙනවා. ඒ පිළිබඳව ඔබ ගැඹුරින් හිතන්න එපා. රාජ්‍ය කාලය පිළිබඳව නමුත් ක්‍රිස්තු වර්ෂ 65 සිට 109 දක්වා අනුරාධපුරයේ රාජ්‍ය කළ ඉතාම ශ්‍රේෂ්ඨ පාලකයෙකු හැටියට වසභ රජතුමා අපි සඳහන් කරනවා. දැන් මොහුගේ රාජ්‍ය කාලය තමයි අපේ ඉලක්කය අද දවසේ. වාට විභාගෙට මේකේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. යම් හේකින් වසභ රජුගේ රාජ්‍ය කාලය තුල මේ රටේ දේශපාලන ස්ථාවරභාවයක් පැවති බව පැහැදිලි කරන්න වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. වසභ රජුගේ කාලේ මේ රටේ ආර්ථිකයේ ඇති වූ දියුණුව, පාරිකර්මාන්තයේ ඇති වූ දියුණුව පිළිබඳව වාට ලියන්න ඉන්න පුළුවන්. පැහැදිලි මගේ පුතා. ඒ විදිහේ ප්‍රශ්නයක් මේකෙන් ගොඩනගෙන්න පුළුවන්. එහෙනම් අන්න ඒවත් ලියා ගැනීමේ හැකියාව ගොඩනගෙන විදිහට
මේ කතාව අපි සාකච්ඡාවට ගමු. දැන් වසභ රජු ක්‍රිස්තු වර්ෂ 65 109 අවුරුදු 44. හැබැයි වසභ රජු කියන්නේ කවුද? මේ රටේ ලම්බකර්ණ කියලා රාජ පෙළපතක් ආරම්භ වුණා. ප්‍රථම මෞර්ය රාජවංශයේ නිමාවුවාට පස්සේ ප්‍රථම ලම්බකර්ණ රාජවංශය කියලා එකක් තමයි ආරම්භ වුනේ. ඒතර වසභ කියන රජතුමා අපි ගණනය කරගන්නේ ප්‍රථම ලම්බකර්ණ රාජවංශයේ ආරම්භක පාලකයා හැටියට තමයි වසභ රජතුමා අපි ගණනය කරගන්නේ. ඒතර වසභ රජුට පෙර රාජ්‍ය කළේ යසලාලක තිස්ස කියලා රජෙක්. යසලාලක තිස්ස කියලා රජෙක්. හරිද? හැබැයි යසලාලක තිස්ස රජතුමා මරලා සුබ කියලා සෙන්පතියෙක් බලයටපත් වුණා. සුබහෙවත් සබ. සුබ රජු සබ රජු කියලාත් අපි කියනවා. ඉතින් ඇත්තටම ඔහු රජුගේ හැටියට පිළිගත්තොත් වසභ රජුට පෙර හිටියේ ඔහු. හරි. වසභ රජුට පෙර හිටියේ ඔහු. එතකොට වසභ රජු බලයට පත්වන්නේ ඒ සුබහෙවත් සබ රජු මරලා. හැබැයි ඒ සුබ රජු ලම්බකර්ණ වංශිකයෙක් හැටියටයි සැලකන්නේ. නමුත් ඒ නිශ්චිතභාවයක් නැති නිසා ලම්බකර්ණ වංශයේ ආරම්භක රජු ලෙස වසභ රජතුමා සැලකනවා. මම මේක තවදුරටත් විග්‍රහ කරන්න යන්නේ නැහැ. දුල පුතාලට එච්චර අවශ්‍ය වෙන්නේ නැහැ මේ ටික ප්‍රමාණවත්. විශේෂයෙන් මේ අදහස් කරන දැන් ලම්බකර්ණ වංශයේ හිටිය ක්‍රිස්තු වර්ෂ 109 සිට 112 දක්වා වංකනාසික තිස්ස කියලා රජෙක්. ඒ වංකනාසික තිස්ස රජුට හිටියා බිසවක් මහා මත්තා කියලා. ඒ බිසවගේ අප්පච්චි තමයි අර සබ රජතුමා. ඒ නිසා තමයි අපි හිතන්නේ ය ලම්බකර්ණ වංශිකයි කියලා. පැහැදිලිද? ඒක සංකීර්ණ වෙන හින්දායි මම නොකිය හිටියේ. හැබැයි අපි වසභ රජතුමා ලම්බකර්ණ වංශයේ ආරම්භකයේ හැටියට ගන්නේ කරගමු. ඒ යම් යම් ව්‍යාකූල භාවයක්, නිශ්චිත භාවයක් නොමැති නිසා. පැහැදිලි කියන කාරණා. right. ඊට පස්සේ මේ වසභ රජතුමාගේ රාජ්‍ය කාලය පිළිබඳව අපි දැන් කතා කරමු. දැන් ඇත්තටම මම වෙන මේ ටික සමහර කාලට මගේ විවිධ මාධ්‍ය ඔස්සේ මේවා ප්‍රචාරණය වෙනවා. ඇත්තටම මම මේවා කතා කරන්නේ අපේ 10 11 චූටි දරුවන්ට, පොඩි අයට. වෙනත් අය කල්පනා කරන්න පුළුවන් මේකේ මදිනේ මේ ටික කියලා දුන්නා කියලා. නෑ, විෂය නිර්දේශය ඇතුලේ මේ වැඩිත් එක්ක. හරි. මීට වඩා සංකීර්ණව, මීට වඩා විස්තරාත්මකව, මීට වඩා පෙළගස්සලා කතා බහ කළ හැකි වුණත් අපේ මේ පොඩි දරුවෝ ටිකට මේ ටික ප්‍රමාණවත්. හරිද? දැන් ක්‍රිස්තු වර්ෂ 65 සිට 109 දක්වා රාජ්‍ය කළ වසභ රජුගේ කාලය ඓතිහාසික වශයෙන් ඉතා වැදගත්. ඒ වගේම තමයි ඔහුගෙන් ආරම්භ වන ප්‍රථම ලම්බකර්ණ රාජවංශය පිළිබඳව යමක් බිඩක් අපි කතා කළොත් ඒ ලම්බකර්ණ රාජවංශයේ ප්‍රථම ලම්බකර්ණ රාජවංශයේ කාලය තුලම අවුරුදු 370කට ආසන්න කාලය තුලම මේ රටේ දේශපාලන ස්ථාවරභාවයක් තිබ්බා කියලායි කියන්නේ. ඔන්න ඒක ඉතා වැදගත් කාරණයක්. දේශපාලන ස්ථාවරභාවය. ඒතර වසභ රජුටත් මේක අදාළ හින්දා එතුමාගේ කාලේ දේශපාලන ස්ථාවරභාවයක් තිබුණා. දෙක, ඒ කාල පරිච්ඡේදය තුලම මේ රටේ ආර්ථිකයේ සමෘද්ධි සම්පන්න වුණා. මධ්‍ය හා මහ පරිමාණ වාර කර්මාන්ත සමුදායක් මේ රට තුල නිර්මාණය වෙන්නේ මේ කාල පරිච්ඡේදය තුල. පැහැදිලි. ඊගව කාරණේ තමයි මේ කාල පරිච්ඡේදය තුලදී විදේශ ආක්‍රමණ එල්ලවීම පිළිබඳව අසන්නට ලැබෙන්නේ නැති තරම් සහ අභ්‍යන්තරික ගැටුම් ඊටාම අඩුවෙන් නිර්මාණය වූ බවයි පෙන්වන්නේ නැති තරම්. එතකොට අපි කේන්ද්‍රීයව මූලිකවම වසභ රජුගේ කාලයට ගියොත් වසභ රජු කියන මාතෘකාවටම අපි ගියොත් යා වසර 44ක් අනුරාධපුරේ රජ කළා. මොහුගේ රාජ්‍ය කාලයේ අතිශයම වැදගත් කාරණා කීපයක් නිසා එකක් තමයි ඔහුගේ රාජ්‍ය කාලයේ මේ රටේ දේශපාලන ස්ථාවරභාවයක් තිබ්බා. ඔහුගේ රාජ්‍ය කාලයේ මේ රටේ ආර්ථිකයේ සමෘද්ධි සම්පන්න වුණා. ඔහුගේ රාජ්‍ය කාලයේ මේ රටේ සමාජ සංස්ථාව ඉදිරියට ගියා, දියුණු වුණා. ආගමික හා සමාජීය කටයුතු. ඔහුගේ රාජ්‍ය කාලයේ මේ රටේ ආක්‍රමණයක් කිසිවක් සිද්ධ වුණේ නැහැ. ඒ වගේම ඔහුගේ රාජ්‍ය කාලය තුළ අභ්‍යන්තර ගැටුමක් ඇති වුණේ නැහැ. මේ කාරණා ටික ප්‍රමාණවත් වටිනවා. මේ කාරණා ටික හරි වටිනවා. දැන් මේව සනාථ කරගන්නට අපට දෙන්න පුළුවන් සාක්ෂි ගණනාවක් තියෙනවා. දැන් මේ රජතුමාගේ කාලේ මුළු රටේම ඔහුගේ බලය ව්‍යාප්ත වුණා. දේශපාලන ස්ථාවරභාවයක් තිබුණා කියලා අනාවරණය කරගන්න පුළුවන් කරුණු ටිකක් තියෙනවා. එකක් තමයි වසභ රජුගේ කාලේ ලියවෙන ලද ශෛලමය ලේඛන
මුළු දිවයින පුරාම ව්‍යාප්තව තියෙනවා. මේ විභාගයේ මේ ඉලක්ක කරගෙන මේවා කියන්නේ. මුළු රට පුරාම ව්‍යාප්තව තියෙනවා. වසප රජුගේ කාලයට අයත් ශිලා ලේඛන, ශෛලමය ලේඛන රටේ බොහෝ ප්‍රදේශවල තියෙනවා. රටම ආවරණය වෙන විදිහට තියෙනවා. දැන් උතුරු යාපනයේ අර්ධද්වීපේ, දකුණේ සිතුල්පව්ව හා තිස්ස මහාරාමේ, නැගෙනහිරින් මඩකලපුව දිස්ත්‍රික්කේ, බටහිරින් ගත්තාම කුරුණෑගල ප්‍රදේශේ, අනුරාධපුරය සහ යාවට ප්‍රදේශවල. දැන් ඔහුගේ බලය රට පුරාම පැතුරුණු බවට හොඳම සාක්ෂියක්, හොඳම උදාහරණයක් තමයි පුතේ විශේෂයෙන්ම මොකක්ද? ඔහුගේ කාලයට අයත් ශෛලමය ලේඛන මුළු රට පුරාම ව්‍යාප්තව තිබුණු බව අනාවරණය වීම. ඔහුට අයත් අතිශයම වැදගත් ලේඛනයක් වල්ලිපුරම් රන් සම්නස. ඒකේ තියෙනවා ඉසිගිර නම් මෙමතිකු නකදිවිවත් නාගදීපේ පාලනය කළා කියලා යාපන අර්ධද්වීපේ. පියන්ගොක තිස්ස නම් විහාරස්ථානයක් කළා කියලා. නකදිව කියලා තමයි ඒකට කිව්වේ කාලේ නකදිව. ඒ වගේම වසප රජුගේ කාලයේදී විශේෂයෙන්ම අපි තේරුම් ගන්න ඕනේ කාරණා ටිකක් තියෙනවා. ආර්ථිකයේ විශාල සංවර්ධනයක් අත් වුණා පුතේ. දැන් හොඳම උදාහරණය තමයි ඉන්දියාවේ ක්‍රිෂ්ණ නදිය අසබඩ ඇති වූ ආර්ථික අහේනියකට පිළියම් වශයෙන් මේ රටේ වාර කර්මාන්ත නගා හිටුවීම සිදු කළා. එකක් අභ්‍යන්තරික වශයෙන් ස්ථාවරභාවයක් ඇති වෙනවා. මේ රටේ ආහාර හිඟයකට මුහුණ දෙන්න සූදානම් වෙනවා. අතිරික්ත අපනයනය කළ ලාභ ලබන්න පුළුවන් වෙනවා. සැලසුම් සහගතව මේ ව්‍යාපාරය කළේ රජතුමා. පැහැදිලි කියන්නේ. සැය රජතුමාගේ කාලේ විශේෂයෙන්ම මහවැව් 11ක් ඉදි කළා. මහවැව් 11ක්. මාතිකා කියන්නේ එළ මාර්ගපති. මාතිකා 12ක් නිර්මාණය කළා. මහවැව් 11ක්, මාතිකා 12ක්. මහා විලක්ෂය, මනාකැටිය, නොච්චපොතාන, හිරිවඩුන් එතුමාගේ කාලේ ඉදි වූ ඒ නිර්මාණ වලට නිදර්ශන. ඒ වගේම එළහැර එළ නිර්මාණය කළේ මෙතුමා. පසු කාලික නේද? ධාතුසේන රජතුමා විසින් නේද නිර්මාණය කරනද කලා බඩලු කියන ආරම්භ කරන ලැබුවේ මෙතුමා විසින් කියලායි කියන්නේ. ධාතුසේන රජතුමාගේ කාලේ ඉදි කරනද කලා බඩලු ලැබී ආරම්භකයා මෙතුමා හැටියටයි සැලකන්නේ. ඒ වගේම මෙතුමාගේ කාලේ වාරි තාක්ෂණයේ විශිෂ්ට දියුණුවක් අත් වුණා. දැන් පුතාලා අහලා තියෙනවා මේ තිසා වැවේ සිට රන්මසු වෙනට ජෝජෝ අරගෙන ගියේ. ජෝජෝ නැත්තම් බෝබෝ. ඔයා බොන්නේ බෝබෝ. පොඩි කාලේ එහෙමනේ අපි කියන්නේ ජෝජෝ, අමේ බෝබෝනේ, ජලේ. දිය. තිසා වැවේ සිට රන්මසු වෙනට දිය රැගෙන ගිය උමන් ජල මාර්ග. උම්මග්ග ජලමාතිකා. කටෝල් කරලා එහෙම කොල්ලෝ කියන්නේ උම්මග්ග කියලා. හරි. උමන් ජලමාතිකා නිර්මාණය කළා. උම්මග්ග ජලමාතිකා. දිය යටින් ජලය ගෙනියන්නේ, ගෑනු ගෙනියන්නේ ගින්දරනේ. ඒ රජතුමා ජලය ගෙනිච්චේ. නේ? ගෑනු දිය යටින් ගින්දර ගෙනියන නේද? ලාංකීය කාන්තාව පුදුම දක්ෂයි අප්පා. නේද? හරි දක්ෂයි. තාත්තලා ටික ළඟට අරන් කතා කරන්න වටින මාතෘකාවක්. මේ යුගයේ තාත්තලා පුදුම ආකාරයේ අත්දැකීම් වලට මුහුණ දෙමින් සිටිනවා. හරි. එයාහො මුල් යුගයෙන් පස්සේ යලිත් එවැනි යුගයක් උදා වූ කාල පරිච්ඡේදයක්. දනිවසේ වැඩි කාලයක් රැඳී සිටින අවස්ථාව ලැබුණා. අද රාත්‍රී 10ට ඒව පටන් ගන්න. තාත්තා පොල් ගානකොට, හාල් මැස්ස සුද්ධ කරනකොට, මුගුණ වෙන්න ටික කන්නකොට මාර්ගයක්මක් ඉන්නේ අද රැය ඉඳලා. හරි. එක අතකින් කමන්නේ නේ බම් පුතේ. අම්මටත් පොඩි විවේකයක් එපෑ. අම්මා පවුනි නේද? ආපු දවස් ඉඳලා නේද මුල් යුගයේ කිරිපත් ඇදුව හැමදාම. ඊට පස්සේ දින් නේද ටිකක් රහට යන්න පටන් ගත්තා. අදටත් එහෙමයිනේ. මම විසින් ඉටු කරන කාර්යභාරය තාත්තලා 10ක් හිටියා. ඉටු කරන්න බෑ එක පැත්තකින්. තාත්තලා 10කටවත් බෑ. මම විශ්වාස කරනවා මගේ පවුල් ලේඛකය තුල, මගේ කුටුම්බය තුල මම 110ක කාර්යභාරයක් තමයි ඉටු කරන්න කියලා. මගේ 110ක්. බිරිඳගෙන් 90ක් වෙනවා ඇති කියලා විශ්වාස කරනවා. ඔය ආදරණීය අම්මලාට ආදරයට කියන්නේ ඔව. ලබන සැදලා පන්ති එහෙම නැවිදින් ඉන්නේ නෑ. හරි. එතකොට මගේ පුතේ හරි මං කියන එක පැහැදිලිද? චූටි බබා නැත්නම් අම්මලා ගහ යන්න එපා ඔකගේ පන්ති හිටපන් ගෙදරට වෙලා. ඔක අපිටමයි බයින්නේ හැමදාම. එහෙම කියලා. හරි. තාත්තටම කියලා හොයාගනි වෙන ගුරුවරයෙක් කියලා බන්නේ. හරි. කමන්නේ චූටි. හරි. දැන් මේ මං ආදරයට කිව්වේ හරි. දැන් වසප රජතුමාගේ කාලේ ඒ වගේ හරි වටිනවා. උමංජල මාර්ග, උම්මග්ග ජනමාතිකා නිර්මාණය කළා. දැන් වසප රජුගේ කාලේ මම මේ චුට්ටක් කිව්වා තව ටිකක් තිබ්බා මේ හොයන්න වෙලා යනවා. වසප රජුගේ කාලේ නිසා හරි වටිනවා මගේ පුතේ.
වසභ රජුගේ කාලය හරි වටිනවා. නිසා වසභ රජුගේ කාලය මේ රටේ ඉතිහාසය තුල ඉතාම වැදගත්. ඒ වගේම මේ රජතුමා විසින් කරන ලද දානමාන, පින්කම්, සමාජ සේවා ඉවත් ලියා ගන්න. දානමාන, පින්කම්, සමාජ සේවා පිළිබඳ දීර්ඝ විස්තරයක් විශේෂයෙන්ම වංශ කතාවල සඳහන් වෙනවා. හරිද? වංශ කතාවල සඳහන් වෙනවා විශේෂම දීර්ඝ විස්තරයක්. දානමාන, සමාජ සේවා ආදී. ඒ ඔය ටික ඔයා වසභ රජතුමා පිළිබඳ මතක තියාගන්න ඕනේ. වසභ රජුගේ කාලය පිළිබඳව හරි වටින ටිකක් ඔය කිව්වේ. දැන් ඊට පස්සේ ඇත්තටම අපේ ඉලක්කය වසභ රජුගේ කාලේ දීර්ඝව ඔහු පිළිබඳව තොරතුරු නැහැ. අපිට කියන්න ඉසී වුණා. වසභ රජුගෙන් පස්සේ යම් ප්‍රමාණයකට හෝ අනුරාධපුර යුගයේ අගයට යන්න කලින් ඒ කියන්නේ අපිට තියෙන්නේ ආයේ පළවන විජයබාහු රජතුමා. ඊට මත්තෙන් අපි මහසෙන් රජතුමා පිළිබඳව, ධාතුසේන රජතුමා පිළිබඳව යම් ආකාරයක හෝ කරුණු කාරණා ටිකක් සාකච්ඡා කරන්න ඕනේ කියලා මම කල්පනා කරනවා. හරිද පුතේ? යම් ආකාරයක හෝ කරුණු කාරණා ටිකක් කතා බස් කරන්නට ඕනේ. ඉතින් වසභ රජුගෙන් පස්සේ අපිට හරිය වටිනවා මේ මහසෙන් රජුගේ රාජ්‍ය කාලය. වසභ රජුගෙන් පස්සේ හරිය වටිනවා මහසෙන් රජුගේ රාජ්‍ය කාලය. ඉතින් මහසෙන් රජුගේ රාජ්‍ය කාලයේ වටින්නේ කාරණා කීපයක් නිසා. එකක් තමයි ඔහුත් මේ රටේ වාරි කර්මාන්ත උන්නතියට මහා විශාල සේවාවක් කරපු රජෙක්. සංස්කෘතිය අභිවෘද්ධියට විශාල සේවාවක් කරපු රජෙක්. ඉතින් එතුමාගේ කාලයත් අපිට ඉතාම වැදගත්. දැන් ඔය මහසෙන් රජතුමා රාජ්‍ය කරන්නේ ක්‍රිස්තු වර්ෂ 276 303. ඒකෙත් සමහර තැන්වල 274 301 කියලා තියෙනවා. 276 303 මහසෙන් රජු. ඉතින් මහසෙන් රජුගේ කාලයේ ලාංකීය ඉතිහාසය තුළ මහ වටිනාකමක් තියෙනවා. එයා අපි සාමාන්‍යයෙන් සලකන්නේ මින්නේරි දෙයියා කියලා. දෙයියෙක්. අසකාලේ තමයි දෙයියා කියලා කිව්වේ. නේද? එතකොට මේ මින්නේරි වැව ඉදිකර ජනයාට සලසපු සේවය නිසාම එතුමා දේවත්වයෙන් හඳුන්වනු ලැබුවා. මින්නේරි දෙවියන්. මින්නේරි දෙවියන්. මහසෙන් රජතුමා. පැහැදිලිමයි කතා. ඒ නිසා මින්නේරි දෙවියන් ලෙස විරුදාවලියලත් මහසෙන් රජු මේ රටේ වටිනාකමක් තියෙන රාජ්‍ය පාලකෙක්. දැන් එයාගේ තාත්ති තමයි අපච්චි කවුද? එයාගේ අපච්චි කවුද? මගේ පුතේ. කවුද තාත්තිය? ගෝඨාභය රජතුමා. රාජපක්ෂ නෙයි. ගෝඨාභය. රාජපක්ෂ තිබ්බනම් ඒකත් ඉවරයිනේ. මෙහෙම වැවුවම නිර්මාණය වෙන්නේ කමිෂන් එකක් යනවා. හරි. එතකොට එතුමාගේ රාජ්‍ය කාලේ ඉතා වැදගත් වෙනවා මේ ගෝඨාභය රජතුමා තමයි අපච්චි. එයාට හිටිය කොල්ලෝ දෙන්නෙක්. එක්කෙනෙක් තිස්ස අනිත් එක්කෙනා මහසෙන්. ගෝඨාභය රජුගෙන් පස්සේ බලයටපත් උනේ තිස්ස කුමාරයා. ඊට පස්සේ මහසෙන් කුමාරයා බලයටපත් වුණා. ඔය ගෝඨාභය රජු තමන්ගේ දරුවෝ දෙන්නට ශිල්ප උගන්වන්නට. හරි. ගෝඨාභය රජතුමා තමන්ගේ කොළුපැටව දෙන්නට ශිල්ප උගන්වන්නට හාමුදුරු කෙනෙක් පත් කළා සංඝමිත්ත කියලා. සංඝමිත්ත නම් මොකද හේතුව මේ ගෝඨාභය රජුගේ කාලේ ඒ ශිල්ප ශාස්ත්‍රය උගන්වන්නට පත් කළ හාමුදුරු සංඝමිත්ත. ගෝඨාභය රජුගේ කාලේ ඔය මහායාන ධර්මයේ වේගෙන් ප්‍රචලිත වුණා. මහායාන ධර්ම. මේ මහායාන ආගම ප්‍රචලිත වීමෙන් කල ගෝඨාභය රජතුමා මහායාන ධර්මයේ ව්‍යක්ත කරපු භික්ෂූන් වහන්සේලා 69 විරලකුණ ඔබා රටින් පිටුහල් කළා කියලා කියන්නේ. 60ක් පෙන්වුවා පළවෙනි යන්න කියලා. 60. එතකොට මේ එහෙම ගියේ 60න් එක්කෙනෙක් ගියේ කියන්නේ මහා තෙරෙක් ගියේ. ගෝලපාලෙක් තමයි සංඝමිත්ත රජු දන්නේ නැතුව ඇති ඇතැම් විටක. රජුගේ පුතුන්ට උගන්වන්න පත් කළා තියෙන්නේ මහායාන ධර්මය. එදහෝ ඒ දර්ශනය අනුව ක්‍රියාත්මක වූ භික්ෂුවක්ම තමයි. ඔන්න වැඩි. යනෝ මේ හාමුදුරන්ගේ උපක්‍රමය උනේ මහායාන ධර්මයේ මේ කුමාරවරුන් දෙන්න හරහා ප්‍රචලිත කිරීම. හැබැයි තිස්ස කුමාරයෙකුට එකඟ නැහැ. ඔහු රජ වෙනවා අපි ආගෙන් පස්සේ. හාමුදුරුවෝ වඩිනවා ඉන්දියාවට. ඊට පස්සේ මහසෙන් රජ වෙනවා. හාමුදුරුවෝ වඩිනවා ලංකාවට. මහසෙන් රජු හරීම ප්‍රිය කළාලු. ඊ හාමුදුරන්ට හරීම ආදරෙලු හාමුදුරුවෝ. මහසෙන් රජුගේ අභිෂේකයේ පවා පවත්වන ලැබුවේ මේ භික්ෂුවගේ උපදෙස් වලට අනුව කියලායි කියන්නේ. ඒ තරමට ප්‍රිය කළාලු හාමුදුරුවෝ. මහසෙන් රජු හරි ආදරෙයි. ඉතින් මහසෙන් රජු මේ හාමුදුරුවන්ගේ උපදෙස් වලට අනුව මහා විහාරයට විශාල හානියක් කරා. ඒ හාමුදුරුවන්ට ඕනේ මහායාන ධර්මයේ ප්‍රචලිත කරන්න සහ සී ගුරුවරයාට ගෝඨාභය රජු විසින් ඒ කරපු කෙනෙහිලිකම් වලට පරිගන්න චේතනාව තිබුණා. ඒ නිසා විශේෂයෙන්ම මහසෙන් රජතුමාව පළමනවා මහා විහාර ගොඩනැගිලි ටික විනාශ කරන්න. භික්ෂුන් වහන්සේට දන් දීම තහනම් කරනවා. පොතපත විනාශ කරනවා. දඬුවම් දෙනවා ප්‍රශ්න ගොඩක් ඇති කරනවා.
රජුට එරෙහිව මේඝවර්ණාභය කියලා ඇමතිවරේ කැරල්ලක් ඇති කරන්න ගියා භික්ෂුන්ගේ මෙදියත් වීමෙන්. ඒක සමණය වුණා. ඒ වචනමාලගේ පොතේ තියෙනවා. ඒක සමණය වුණා. රජු යලිත් මහා විහාර භූමි සීමාව තුළම ජේතවනාරාමයේ කියලා විහාරයක් හදලා සාගලික නිකායක භික්ෂුන් වහන්සේලාට ඒක පූජා කළා. ඒත් මහායාන ධර්මයේ දෙහුවයිම තමයි. සාගලික නිකායක භික්ෂුන් වහන්සේලාට ඒක පූජා කළා. ඒ තරමට රජුගේ හිතට කාවැදිලා තිබ්බේ තම ගුරුවරයාගේ ඒ ක්‍රියාමාර්ග, ගුරුවරයාගේ උපදේශය, ගුරුවරයාගේ දර්ශනය. ඒ නිසා මෙන්න මෙහෙම ගැටලු ගණනාවක් ওই මහසින් රජතුමාගේ කාලයේදී සිදු වුණා වත් මේ රටේ ආර්ථිකයේ අභිවෘද්ධියට සුවිශාල දායකත්වයක් සපයපු ශ්‍රේෂ්ඨ නරේ රාජ්‍ය පාලකයෙක් හැටියට තමයි මහසෙන් රජතුමා අපි සැලකන්නේ. ශ්‍රේෂ්ඨ පාලකයෙක් හැටියට තමයි සැලකන්නේ. විශේෂයෙන්ම එතුමා මින්නේරි වැවිදි කළා. එද මින්නේරි වැවිදි කළා මම මෙන්න මේ වගේ ටියුට් එකක් දීලා තියෙනවා මගේ පුතාට 10 ශේණි. ඒ ටියුට් එකේ මම හරි පැහැදිලිව දාලා තිබ්බ දොළ පුතාට නේද? ඒ වාරි කර්මාන්ත කරපු රජවරු පිළිබඳව විස්තරයක්. මේ මහසෙන් රජතුමා ඉදි කරපු වැව්වමන් ටික මම දැම්මා. මින්නේරියේ කවුඩුල්ල හුරුළු මාමිනියා මාගල්ල සීරුව මහගල් කඩවල කලපහන විලංගිටිය තිහව කුම්බාලක ඇතුළු වැව් 16ක්. වැව් 16ක් 16 වැව්ස්. 16 වැව්ස් කරලා තියෙනවා. එනවා ඉංග්‍රීසි කියන්නේ 16 වැව්ස්. හරි. එතකොට මේ වැව් 16ක් කළා. හරි. පබ්බතන්ත කියලා ඇල මාර්ගයක් උත් නිර්මාණය කළා. මින්නේරි වැව ඉදි කරලා ජනයාට කරපු සේවය නිසාම එතුමා මින්නේරි දෙවියන් කියලා තමයි හඳුන්වන්නට යෙදුනේ. මින්නේරි වැව ඉදි කරලා ජනයාට කරපු මේ කැපකිරීම සේවය නිසා මින්නේරි දෙවියන් කියලා එතුමාට හඳුන්වන්නට යෙදුණා. පැහැදිලි කියන කාරණේ. මින්නේරි දෙවියන්. ඊටසේ අපි සිහිය තබා ගන්න ඕනේ මේකදී. මින්නේරි දෙවියන්. ඒ නිසා මේ මහසෙන් රජු මේ රටේ ඉතිහාසය තුළ මහා වටිනාකමක් ගෙන දෙනවා. ඊට අමතරව විශේෂයෙන්ම මෙතුමාගේ කාලේ විහෙර විහාරස්ථාන ගණනාවක් ඉදි කළා. විශේෂයෙන්ම මින්නේරිය මාමිනියාව මාගල් ඇතුළු වැව් 16ට අමතරව විශේෂයෙන් මෙතුමා ඉදි කරපු විහාරස්ථාන මින්නේරි විහාරයේ, ගෝකර්ණ විහාරයේ, කලන්දක විහාරය ඇතුළු විහාර 10ක්ද මෙහෙණවර දෙකක් ඉදි කළා කියලා. ඒ කියන්නේ මෙහෙණවර දෙකක්. හරිද? මින්නේරි විහාරයේ, ගෝකර්ණ විහාරයේ, කලන්දක විහාරයේ ඇතුළු විහාර 10ක්ද මෙහෙණවර දෙකක්ද කෙරුවා කියලා තමයි වංශ කතාවේ තියෙන්නේ. ඒ නිසා මහසෙන් රජුගේ කාලය මේ රටේ ඉතිහාසය තුළ ඉමහත් වටිනාකමක් තියෙන බව මතක තියාගන්න ඕන. ඔන්න ඔහොම කරුණු කාරණා ටිකක් තමයි දොළ පුතාට අද අපි කතා